හරි පුතේ අයබෝවන් පොඩි වෙලාවක් ගමු අනිත් අය සම්බන්ධ වෙනකම්. පුතේ තව විනාඩි දෙකක් විතර බලමු අනිත් අය සම්බන්ධ වෙනකම්.
හරි. පුතේ සුබෝදේශයක් සිදු දෙනාටම සහ ආයුබෝවන් හැමෝටම. දන්නුනේ නැද්ද? පුතේ දන්නුනේ නැද්ද? හරි. අපි බලමු අපි කලින් සතියේ කතා කරගෙන ආවා අපේ ව්‍යාපාර පරිසරයට අදාළ සාධක කිහිපයක් සම්බන්ධව. ඒතරේ සාධකත් එක්ක අපි අන්තිමට කතා කළේ ආර්ථික පරිසරය කියන සාධකය. ඒතකොට ආර්ථික පරිසරය අපි සාකච්ඡා කරන්න පටන් ගත්තා. ඉතින් ආර්ථික පරිසරය කතා කරද්දී අපිට මූලික සාධක කිහිපයක් තියෙනවා. ඒතකොට අන්න ඒ ටික තමයි අපි මුලින්ම වැදගත් වෙන්නේ. නැත්නම් ඒ ටික තමයි අපිට බලා ගන්න අවශ්‍ය වෙන්නේ. නැත්නම් අපිට ගොඩක් ආර්ථික පරිසරය යටතේ ගත්තාම ගොඩාක් සාධක තියෙනවා. හැබැයි සාධක කිහිපයක් අපිට කතා කරන්න තියෙන්නේ. මම ඒ ටික මුලින්ම බෝඩ් එකේ ලියලා ඊට පස්සේ ඔයගොල්ලන්ට එකින් එක පැහැදිලි කරන්නම්. මුලින්ම මෙන්න මේ ටික කරන්න. ඔයාලගේ අතේ තියෙනවා නම් මොනවා හරි දෙයක් ඒක පැත්තකින් තියන්න. ටියුට් එක තියෙනවා නම් පැත්තකින් තියන්න. මොනවා හරි වැඩක් කර කර ඉන්නවා නම් ඒ වැඩ ඔක්කොම නතර කරලා සම්පූර්ණයෙන් පාඩමට අවධානය දෙන්න. මේ පැහැදිලි කරන ටිකත් එක්ක අපිට එකපාරම මතක තියාගන්න පුළුවන් නම් ආයි නැවත පාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ සම්බන්ධව. ඒක නිසා පාඩම් කරන්න දෙයක් අපි තුරු කරගන්න නැතුව එකපාරම ආර්ථික පරිසරය කියන එක සම්පූර්ණයෙන් එකපාර ඔලුවට දාගන්න පුළුවන්. මොකද විභාගයේදී මේ පරිසර සාධක වලින් වැඩිපුරම අපෙන් අහන්නේ ආර්ථික පරිසරය. මොකද අපි ව්‍යාපාර අධ්‍යයනය කරන්නේ. ඒ ව්‍යාපාර අධ්‍යයනයේට අපේ ආසන්නව අපේ ළඟින්ම යන පරිසර සාධකයක් තමයි ආර්ථික පරිසරය කියලා කියන්නේ. ඒත් ආර්ථික පරිසරය අපිට ගොඩක් වැදගත් සහ ඒකේ තියෙන සාධක ටික ගොඩක් වැදගත්. හරි. පුතේ සමහරක් විට මේ නෝට් එක ලියද්දී ඔයගොල්ලන්ට ටියුට් එකේ දීලා තියෙන ඉඩ මදි වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට පොඩ්ඩක් වෙනම කොලයක ලියා ගන්න නැත්නම් ටියුට් එකේම අර දෙපැත්තේ ඉඩ තියෙන තැනකින් ලියා ගන්න. මම මුලින්ම සාධක ටික කතා කරලා ඉන්නම්. පළවෙනි එක තමයි පොලී අනුපාතය. ඊළඟ එක තමයි අපි ගත්තොත් එහෙම ඉතුරු ආයෝජනය. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපිට හම්බ වෙනවා උද්ධමනය. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ආදායම් ව්‍යාප්තිය. පුතේ දැන් ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ කියලා බය වෙන්න එපා. මේ එකින් එකට මම නැවත විස්තර කරනවා. මේ ආර්ථික පරිසරය සම්බන්ධ සාරාංශයක් නැත්නම් ෂෝට් නෝට් එකක් තමයි මේ දෙන්න යන්නේ. ෂෝට් නෝට් එකක් බලලා විස්තරේ කතා කරමු. ආදායම් ව්‍යාප්තිය ඊට පස්සේ රැකියා නියුක්තිය තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම ජාත්‍යන්තර සබඳතා.
විදේශ විනිමය අනුපාත පුතේ ඔක්කොම ගත්තොත් මෙන්න මෙතන තියෙනවා 7ක් කතා කර 8ක් කතා කරන්න තියෙනවා. පොලි අනුපාතය, ඉතුරුම්, ආයෝජනය, උද්ධමනය, ආදායම් ව්‍යාප්තිය, රැකියා නියුක්තිය, ජාත්‍යන්තර සම්බන්ධතා සහ විදේශ විනිමය අනුපාතය. මේක පුතේ වැදගත් වෙන්නේ විභාගෙදී අපෙන් අහනවා කෙටි ප්‍රශ්න පත්‍රයේදී සමහරක් වෙලාවට මේකක් ආයෝජනය කියන්නේ මොකක්ද කියලා උත්තර 4ක් දෙන්න පුළුවන්. නැත්තම් උද්ධමනය කියන්නේ මොකක්ද කියලා උත්තර 4ක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් අවුරුද්දවල විභාගෙදී අහලා තියෙනවා මෙන්න මේ එක මාතෘකාවක් දීලා උදාහරණයක් ගත්තොත් එම රැකියා නියුක්තිය. රැකියා නියුක්තිය කියන එක සම්බන්ධව කෙටි සටහනක් ලියන්න දෙන්න පුළුවන්. අපි එකින් එකට කතා කරගෙන යමු. පළවෙනි එක අපි ගමු. පළවෙනි එක අපි ගන්නවා පොලි අනුපාතය. පුතේ මේ පොලි අනුපාතය කියන එක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ පොලි අනුපාතය කියන එක අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ඒ කියන්නේ අපිට පොලි අනුපාත දෙකක් තියෙනවා කතා කරන්න. බලමු මොනවද මේ පොලි අනුපාත දෙක කියලා. මම කලින් සතියේත් මේක පොඩි පැහැදිලි කිරීමක් කළා. මම නැවත මේ සියල්ලම ආයි පැහැදිලි කරගෙන යන්නේ එකපාර අපිට ලේසි. පොලි අනුපාත අපි ගත්තොත් එහෙම එකක් තමයි අපි කියනවා ණය පොලි අනුපාතය. ඒ වගේම අපි අනිත් එක කියනවා ඉතුරුම් පොලි අනුපාතය. ඉතුරුම් පොලි අනුපාතය. එන්නේ පොලි අනුපාත දෙක තමයි අපිට පොලි අනුපාතය යටතේ කතා කරන්නේ. හරි. එතකොට මේ පොලි අනුපාත නැත්නම් මේ ණය පොලි අනුපාතය, ඉතුරුම් පොලි අනුපාතය කියන එක කොහොමද අපිට වැදගත් වෙන්නේ? මම බලන්නම් මේ. අපි ගත්තොත් එහෙම අපේ තියෙනවා ව්‍යාපාරය. මේ ව්‍යාපාරයේ තියෙනවා. පුතේ අපි මේ ව්‍යාපාරයේ සාමාන්‍යයෙන් බාන මිලදී ගැනීම, විකිණීම නැත්නම් සේවා සැපයීම වගේ කාර්යයක නිරත වෙනවා. ඒතර මේ ව්‍යාපාරය අපි ගත්තොත් එහෙම මූල්‍ය අවශ්‍යතා නැත්නම් මුදල් අවශ්‍යතාවයක් නැති වෙනවා. නේද? දැන් අපි දන්නවා ව්‍යාපාර විසින් ව්‍යාපාරික ණය ගන්නවා. ඒතර මේ ණය ගන්නකොට ව්‍යාපාරයට මුදල් අවශ්‍යතාවයක් නිසා ණය ගද්දී මෙන්න මේ ණය පොලි අනුපාතය කියන එක වැදගත් වෙනවා. ව්‍යාපාරයට ණය ලබා ගැනීමේදී ණය පොලි අනුපාතය කියන එක වැදගත් වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තට ව්‍යාපාර තමන්ගේ අලවියෙන් නැත්නම් තමන්ගේ විකුණුම් වලින් ලැබෙන ආදායම නැත්නම් ව්‍යාපාරයේ ලාභය මොකද කරන්නේ ගොඩක් වෙලාවට බැංකු ගිණුම් වල තැන්පත් කරන්න පුළුවන්. ඒතර ඉතිරි කිරීමේ ගිණුමක් වෙන්න පුළුවන්, ස්ථාවර තැන්පතුවක් වෙන්න පුළුවන්. අනේ වගේ තැන්පත් කරන්න යන්න. අන්න එතකොට අපිට මොකද්ද? ඉතුරුම් පොලි අනුපාතය කියන එක වැදගත් වෙනවා. අපිට එතකොට ඉතුරුම් පොලි අනුපාතය කියන එක වැදගත් වෙනවා. ණය පොලි ණය අපිට ගද්දී ණය පොලි අනුපාතය වැදගත් වෙනවා. අපේ ඉතුරුම් කරද්දී ඉතුරුම් පොලි අනුපාතය වැදගත් වෙනවා. හරි. අපි ගත්තොත් එහෙනම් මේකේ මෙන්න මේ දෙක. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් සාමාන්‍යයෙන් මේ වර්තමානයේ වෙද්දී ණය පොලි අනුපාතය ලංකාවේ ගත්තොත් එහෙම 100ට 8ක් 12ක් අතර වගේ ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඔක සාමාන්‍ය වෙනස් වෙනවා. ඔයගොල්ලන් දන්නවා ඇති මේ ළඟදී ආසන්න කාලේදී මේ අවුරුද්දේ මැද හරියේදී මේ ණය පොලි අනුපාතය ශීඝ්‍ර ලෙස පහළ දැම්මා. මොකද මේ තියෙන තත්ත්වයක් එක්ක මිනිස්සුන්ගේ අතේ මුදල් නැති හින්දා ණය පොලි අනුපාතය අඩු කළා. හැබැයි මේ ණය පොලි අනුපාතය අඩු වෙනවත් එක්ක ශනිකව මොකද වෙන්නේ? ඉතුරුම් පොලි අනුපාතයත් අඩු වෙනවා. මොකද
සාමාන්‍යයෙන් 4 6 වගේ ප්‍රමාණයන්ගෙන් තමයි ඉතුරුම් පොලී අනුපාතයේ වර්තමානයේ වෙදි තියෙන්නේ. මෙන්න මේක පුතේ. අපි බැංකුවක් ගත්තොත් බැංකුවකට කොහොමද මේක වැදගත් වෙන්නේ? දැන් බැංකුවක් නම් එයා මොකද කරන්නේ? අපෙන් ගන්නවා මුදල්. මොනවද? ඉතුරුම් විදිහට. ඊට පස්සේ අපෙන් ගත්ත මුදල් ටික මෙයා මොකද කරන්නේ? ණය විදිහට බාහිර පාර්ශවයකට ලබා දෙන්න. එතකොට මේ තියෙන්නේ අපි ඉතුරුම් විදිහට ගන්න මුදල්, මේ තියෙන්නේ අපිට ණය විදිහට දෙන මුදල්. එතකොට මෙයා ඉතුරුම් සඳහා දෙනවා අපි හිතමු අර මල්දාගයක් ගත්තොත් 105ක පොලියක්. ණය සඳහා එයා අය කරගන්නවා අපෙන් 100ට අපි හිතමු 10ක පොලියක් කියලා. එතකොට බැංකුව අපෙන් මුදල් අරගෙන ආයි නැවත අපිටම ණය විදිහට ඒ මුදල් ටික දීලා එයා ආදායමක් උපය ගන්නවා. කොහොමද උපය ගන්නේ? ඉතුරුම් විදිහට එයා ගද්දි 105ක් අපිට දෙනවා. ණය දුන්නාම 10%ක් අපෙන් ගන්නවා. ඒතර මේ දෙක අතර වෙනසක් තියෙනවා 105ක්. අන්න ඒක තමයි ව්‍යාපාරයේ වියදම් පියව ගැනීම සහ ව්‍යාපාරයේ ලාභයේ විදිහට ගන්න. නැත්නම් බැංකුවේ ලාභයේ විදිහට ගන්න පුළුවන් මෙන්න මේ දෙක අතර වෙනස. ඉතින් ඔය වගේ මේ ඉතුරුම් පොලී සහ ණය පොලී කියන එක අපිට වැදගත් වෙනවා ව්‍යාපාරයක් විදිහට අපි කොහොමද මුදල් හොයාගන්නේ කියන එක සලකා බලන්න. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ව්‍යාපාරයට අපේ අවශ්‍යතාවයක් තියෙනවා අලුතෙන් යන්ත්‍රයක් මිලදී ගන්න. මොකද අපේ නිෂ්පාදන ධාරිතාවය වැඩි වෙලා තියෙනවා. නැත්නම් අපේ අලවිය වැඩි වෙලා තියෙනවා. ඒකද අපි තීරණය කරන අලුතෙන් යන්ත්‍රයක් ගන්න. හැබැයි අපිට අලුතෙන් යන්ත්‍රයක් ගන්න ප්‍රමාණවත් මුදලක් තාම නැහැ. දැන් අපි හිතමු අපි ව්‍යාපාරයේ අයිතිකරුවෝ කියලා. අපි බලනවා මොකද කරන්න කියලා. ඒතර අපි බලනවා අපි බැංකු ණයක් ගන්නවද? නැත්නම් අපේ තියෙන වෙනත් වත්කමක් අපිට ව්‍යාපාරයේ මෝටර් රථයක් තියෙන ඒක විකුණලා යන්ත්‍රයක් ගන්නවද? ඒතර අපි ණය පොලී අනුපාතය අඩුයි නම් මොකද කරන්නේ? අපි බැංකු ණය ගන්නවා. දැන් ගොඩක් වෙලාවට මේ දවස්වල බැංකු ණය පොලී අනුපාතය අඩු නිසා වැඩිපුර පුද්ගලින් බැංකු ණය ගන්න යොමු වෙලා තියෙනවා. මොකද පොලී අඩු නිසා. එතකොට යාට යන වියදම අඩු නිසා. ඒ වගේම තමයි ප්‍රවණතාවයක් තියෙනවා මේ ඉතුරුම් වෙනුවෙන් මුදල් දාන එක අඩු වෙලා තියෙනවා. ඇයි ඒ? අපි ළඟ මුදල් තිබුණාට ඒක ඉතුරුම් විදිහට අපි බැංකුවේ තැන්පත් කළොත් අපිට හම්බ වෙන ප්‍රතිලාභය දැන් අඩු වෙලා තියෙනවා. ඉස්සරෝක 6ක් 7ක් 8ක් වගේ තිබුණ එක දැන් 4ක් 5ක් වගේ පොඩි අනුපාතයකට අඩු වෙලා තියෙනවා. හේතුව තමයි ව්‍යාපාරයේ ආදායම බැංකුවේ ආදායම නැත්නම් ණය පොලී අනුපාතය අඩු වෙනකොට ඒක සමාන්තරව ඉතුරු පොලී අනුපාතයත් අඩු වෙනවා. එහෙම නොවුනොත් එහෙම මේ බැංකු වලට ඒගොල්ලන්ගේ ලාභයක් නැත්නම් ආදායමක් නැති වෙන නිසා. ඉතින් ඔන්න ඔය ටික තමයි පුතේ අපිට පොලී අනුපාතයට විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ණය පොලී අනුපාතය වැඩි වෙන්න මිනිස්සු ණය ගන්න එක අඩු වෙනවා. ණය පොලී අනුපාතය අඩු වෙන්න මොකද වෙන්නේ? ණය ගන්න එක වැඩි වෙනවා. එතකොට ඒකේ අනිත් පැත්ත තමයි ඉතුරුම් පොලී වල තියෙන්නේ. ඉතුරුම් පොලී අනුපාතය වැඩි වෙන්න මිනිස්සු මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ තියෙන මුදල් ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරනවා. ඉතුරුම් පොලී අඩු වෙන්න මිනිස්සු මොකද කරන්නේ? ඉතුරුම් විදියට තැන්පත් කරන ප්‍රමාණය අඩු වෙනවා. ඒතර පුතේ මේකේ පොලී අනුපාත කියන එක සම්බන්ධව කෙටි සටහනක් ඇහුවොත් සාමාන්‍යයෙන් ලකුණු 2ක් ලකුණු 3ක් විතර පේපර් එකේදී හම්බ වෙනවා. එතකොට අපිට ලියන්න ඕනේ මෙන්න මෙහෙම. පොලී අනුපාතය කියලා ගත්තාම අපිට වැදගත් වෙන පොලී අනුපාත දෙකක් තියෙනවා. මොනවද? ණය පොලී අනුපාතය සහ ඉතුරුම් පොලී අනුපාතය. ණය පොලී අනුපාතය කියලා කියන්නේ මොකද්ද? ණය පොලී අනුපාතය කියලා අපි කියනවා ණය ලබා දීම වෙනුවෙන් අය කරන පොලිය. ණය ලබා දීම වෙනුවෙන් අය කර ගන්නා පොලී අනුපාතය අපි කියනවා ණය පොලී අනුපාතය කියලා. සාමාන්‍යයෙන් ණය පොලී අනුපාතය ගත්තොත් එහෙම වෙළඳපොලේ තියෙන විතුරුම් පොලී අනුපාතයට වඩා වැඩි අගයක් ගන්නවා අපිට බැලු බැලමට මේක පේනවා. ඒ වගේම ඉතුරුම් පොලී අනුපාතය කියලා කියන්නේ අපි ඉතුරුම් විදිහට තැන්පත් කරන මුදල් සඳහා අපිට ලබා දෙන පොලිය. මේ ඉතුරුම් පොලිය කියලා කියන්නේ ඇත්තටම ව්‍යාපාරයක් විදිහට ගත්තොත් එහෙම ආදායමක්. ණය පොලිය කියලා කියන්නේ ව්‍යාපාරයක් විදිහට ගත්තොත් වියදමක්. අපි මේක
හදා ගන්න. මොකද ණය පොලි ගෙවනවා කියන්නේ අපේ වියදම් වැඩි වෙනවා. ඉතුරුම් පොලි කියලා කියන්නේ ව්‍යාපාරයේ ආදායම. ඒතර ඉතුරුම් පොලි අනුපාතය වැඩි වෙන්න මොකද කරන්නේ? මිනිස්සු ඉතුරු කරන්න තියෙන පෙළඹීම නැත්තම් ඉතුරු කරන්න තියෙන ඒගොල්ලන්ගේ කැමැත්ත වැඩි වෙනවා. ඒ වගේම ඉතුරුම් පොලි අනුපාතය අඩු වෙන්න ඒගොල්ලන්ගේ ඉතුරු කරන්න තියෙන කැමැත්ත අඩු වෙනවා. මොකද වැඩි ප්‍රතිලාභයක් නැති නිසා. ඔන්න ඔය ටික පුතේ අපිට ගලපලා ලියන්න පුළුවන් නම් කෙටි සටහනක් ඇහුවොත් විභාගෙදී මොකද විභාගෙදී සමහරක් අවුරුද්දල මේ තියෙන එකින් එකට සමහරක් ඒවට අහලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ රැකියා නියුක්තිය කියන එක අවුරුද්දක අහලා තිබුණා. දකුණු දෙකක් විතර දීලා කෙටි සටහනක් ලියන්න. ඒතර ඔය වගේ මේ ණය පොලි අනුපාතය සහ ඉතුරුම් පොලි අනුපාතය කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා ඒක ගැන පොඩි විස්තරයක් කරලා තිබුණා නම් අපිට සම්පූර්ණ ලකුණ ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැති. හරි. පුතේ මේ ණය පොලි අනුපාතය නැත්නම් පොලි අනුපාතය කියන එක සම්බන්ධව මොන හරි ගැටලු තියෙනවද? අපි නෝට් එක ලියන්න යන්න කලින්. විනාඩියක් දෙන්නම් අහන්න බලන්න. අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න මම නැවත පැහැදිලි කරන්න. සචිනි පැහැදිලිද පුතේ? සචිනි හරි. එහෙනම් අපි නෝට් එක ලියමු. පුතේ නෝට් එක ලියන්න ඔයාලට ටියුට් එක නම් චුට්ටක් ඉඳ මදි වෙනවා. මේකේ තියලා තියෙන ස්පේස් එක පොඩ්ඩක් මදි. අපි මේ ටික වෙනම කොලයක ලියමු. නේද? නැත්නම් තැන් තැන් වල ලියුවාම අතෝක අවුල් වෙනවනේ. පුතේ වෙනම කොලයක් ගන්න. වෙනම කොලයක අපි එකින් එක මාතෘකාවට අදාළ නෝට් එක ලියලා පස්සේ මෙතනින් අලව ගන්න නැත්නම් මේකටම අමුණ ගන්න. කොලයක් ගන්නකො පුතේ. ඒ වගේම අපේ පෑන් තුන ඕනේ. නිල් පෑනයි, කළු පෑනයි, රතු පෑනයි ඕනේ. ඒ තුනත් ගන්න ලෑස්ති කරගන්න. විනාඩියක් දෙන්න. ඉක්මනට ලෑස්ති කරගන්න නෝට් එක ලියන්න ගන්න. හරි. පුතේ අපි ලියමු. පළවෙනි එක දාන්න මෙතන. එක මාතෘකාව පොලි අනුපාතය. පුතේ මේ අපි කතා කරන්නේ ආර්ථික පරිසරය. ඒ කියන්නේ අපි පරිසර සාධක කතා කරගෙන ආවා. ඒ යටතේ අපි ආර්ථික පරිසරය කියන පරිසර සාධකේ කතා කරන්නේ. අපි ගිය සතියේ ආර්ථික පරිසරය කියන එකට අදාළ නෝට් එක ලිව්වා. ආර්ථික පරිසරය හැඳින්වීම කියන එක අපි ලිව්වනේ ගිය සතියේ. දැන් අපි උපකොටස් 6 විස්තර කරන්න තියෙන්නේ. පළවෙනි එක පොලි අනුපාතය. අපි ලියමු. පොලි අනුපාතය අනුව ණය සඳහා අය කරන පුතේ කළු පෑනේ ලියන්න. පොලි අනුපාතය යනු කළු පෑනේ ලියන්න. පොලි අනුපාතය යනු කළු පෑනේ ණය සඳහා අය කරන පොලි අනුපාතය සහ ඉතුරුම් සඳහා ලබා දෙන
පොලි අනුපාතය. පුතේ කළු පෑනෙන්ම ලියමු. කළු පෑනෙන්ම ලියමු. ණය පොලි අනුපාතය අනු. ණය පොලි අනුපාතය අනු. ණය ලබා දීම වෙනුවෙන් ණය ලබා දීම වෙනුවෙන් මූල්‍ය ආයතන විසින් ණය ලබා දීම වෙනුවෙන් මූල්‍ය ආයතන විසින් අය කරන පොලියයි. පොලි අනුපාතයයි. අය කරන පොලි අනුපාතයයි. හරි. පුතේ ඊළඟ ඡේදයෙන් ලියමු අපි. ඊළඟ ඡේදයෙන් ලියමු. ඉතුරුම් පොලි අනුපාතය අනු. ඉතුරුම් පොලි අනුපාතය අනු. මුදල් ඉතිරි කිරීම සඳහා මුදල් ඉතිරි කිරීම සඳහා මූල්‍ය ආයතන විසින් මූල්‍ය ආයතන විසින් මූල්‍ය ආයතන විසින් ලබා දෙන පොලි අනුපාතය ලබා දෙන පොලි අනුපාතය. පුතේ අපි නිල් පෑනෙන් ලියමු අලුත් ඡේදකින්. ණය පොලි අනුපාතය ඉතුරුම් පොලි අනුපාතයට වඩා ණය පොලි අනුපාතය ඉතුරුම් පොලි අනුපාතයට වඩා වැඩි අගයක් ගන්න අතර ණය පොලිය ව්‍යාපාරයකට වියදමක් වන අතර ඉතුරුම් පොලිය ව්‍යාපාරයේ ආදායමකි. හරි. පුතේ ඔයාලට ඕනේ නම් නෝට් එකේ මේ කෙලවරක මෙන්න මේක පැන්සලෙන් කොහරි ලියා ගන්න. ෂෝට් නෝට් එක හදනකොට අපිට වැදගත් වෙයි. මෙන්න මේ කොටස ඔයාලට ඕනේ කියලා හිතෙන් ටික පැන්සලෙන් කොහරි හදගන්න.
හරිද පුතේ? හරි. මකන්න පුතේ. මකනවා හැමෝම ලියාගත්ත නේද? හරි. පුතේ අපි ඊළඟ එකට එමු. ඉතුරු. මේ ඉතුරුම් සහ ආයෝජනය කියන එක අතර ළඟ සම්බන්ධතාවයක් තියෙන්නේ. එතන මේ ඉතුරුම් තමයි අවසානයේ ආයෝජනයේ බවට පත් වෙන්නේ. මම මේක පැහැදිලි කරගෙන යන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අපේ ගෙදර දැන් ඔයගොල්ලන්ගේ ගෙදර ගත්තොත් එහෙම අපි හිතමු ආදායම උපයන්නේ තාත්තා තමයි රැකියාවක් කරන්නේ. ඒතර මේ රැකියාව කළාට පස්සේ එයාට හම්බ වෙනවා මාසික වැටුපක්. මොකක් හරි හිතමු ව්‍යාපාරයක් කරනවා නම් ඒකේ ආදායම නැත්නම් වැටුප. අපි හිතමු වැටුප තියෙන රුපියල් ලක්ෂයක්. ඒ වගේම එයා මාසේ වියදම් ටික දැන් උදාහරණයක් විදිහට කෑම බීම ඊට පස්සේ ඇඳුම් පැළඳුම් අධ්‍යාපනය ප්‍රවාහනය මේ වගේ වියදම් ටිකක් තියෙනවානේ සාමාන්‍යයෙන් ගෙදරක. තව විශේෂයෙන් හම්බ වෙන වියදම් ඒ කියන්නේ එදිනෙදා කරන නැත්නම් අත්‍යවශ්‍ය වියදම් තියෙනවා. දැන් ආහාර ඇඳුම් පැළඳුම් අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහනය වගේ ඒවා අත්‍යවශ්‍යයි. හැම මාසෙම අනිවාර්යෙන් තියෙන වියදම්. ඒ වගේම තමයි තව විශේෂ වියදම් තියෙනවා. හදිස්සියේ වෙඩින් එකක් තියෙන්න පුළුවන්, දාන එකක් තියෙන්න පුළුවන්, ට්‍රිප් එකක් යන්න පුළුවන්. ඒවා හැමදාම තියෙන ඒවා නෙමෙයි. ඇතැම් වෙලාවකට එන්න පුළුවන් වියදම්. ඒතර මේ සියලු වියදම් එක්ක අපි හිතමු මෙයා මාසෙකට රුපියල් 85000ක් වියදම් කරනවා. මම පුතේ මේ වගේ ගාණක් ගත්තේ මේක ලේසි හින්දා. නැත්තම් පොඩි ගාණක් ගත්තොත් අමාරුයි. නිසා එතන මෙයාට කීයක් ඉතිරි වෙනවද මාසේ අන්තිමට? රුපියල් 15000ක් ඉතිරි වෙනවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේකට අපි කියන ආදායම කියලා. ඒ කියන්නේ ආදායම නැත්නම් එයා මාසෙකට උපයන ප්‍රමාණය අපි නැත්නම් ඒකට ආදායම කියලා කියනවා. ඊට පස්සේ එයා එකේ වියදම් කරන කොටසක් තියෙනවා. අපි අන්න ඒකට කියනවා පරිභෝජනය කියලා. එයා ආදායමේ පුයේ රුපියල් ලක්ෂයක්. ඒකෙන් රුපියල් 85000ක් වියදම් කළා. ඒ කියන්නේ පරිභෝජනය සඳහා භාවිතා කළා. එතකොට එයාට තව රුපියල් 15000ක් ඉතිරි වුණා. අන්න ඒකට අපි කියනවා මොකක්ද කියලාද? ඉතුරුම් කියලා. එතකොට පුතේ මෙන්න මේක බලලම අපිට මේ ඉතුරුම් කියන එකේ නිර්වචනය හදාගන්න පුළුවන්. අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. ආදායමෙන් පරිභෝජනය නොකර ඉතිරි කරගන්නා ප්‍රමාණය ඉතුරුම් ලෙස හඳුන්වයි. අපිට එහෙම කියන්න පුළුවන්. යම් කිසි කෙනෙක්ගේ ආදායමෙන් පරිභෝජනය නොකර ඉතිරි කරගන්නා ප්‍රමාණය අපි කියනවා ඉතුරුම් කියලා. මෙන්න මේක ගොඩක් වැදගත්. මේ ඉතුරුම් කියන එක තමයි පුද්ගලයෙක්ට නැත්තම් ව්‍යාපාරයකට නැත්තම් රටකට වැදගත්ම සාධකයක් තමයි මේ ඉතුරුම් කියන්නේ. අපිට ඒක ඇත්තට හිතෙන්නේ නැහැ. සාමාන්‍ය ගොඩක් අය කරන්නේ කොහොම හරි එදා
ආදායමක් හොයාගත්තා. ඒක වියදම් කළා. ඉතිරියක් නැහැ. ඒකට මේ වගේ ව්‍යසන තත්ත්වයක් ඇති වුණාම තමයි ගොඩක් අයට තේරෙන්නේ අපි ඉතිරි කරගත්ත නැති එකේ විපාක මොන වගේද කියලා. ඉතින් හැම වෙලේම දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම කියන්නේ පරිභෝජනය කරන්න කලින් ඉතිරි කරලා ඉන්න කියලා. ඒ කියන්නේ ආදායමෙන් කොටසක් ඉතිරි කරලා ඉතුරු ටික පරිභෝජනය කරන්න කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම. දැන් අපිට තියෙනවා අරමුණක්. පුද්ගලයෙක් විදිහට ඉන්නවා. අපිට තියෙනවා ජීවිතේ අරමුණක්. නේද? දැන් මේ අරමුණ කියන්නේ මෙන්න මෙහෙම. එකක් අධ්‍යාපනය. ඇයි පුතේ අපි අධ්‍යාපනය ලබා ගන්නේ? හොඳ